කලාප 21 අතුරෙන් සුද්ධත්තික කලාපය ශබ්ද නාවක කලාපය. ශබ්ද නාවකය කියන්නේ ශබ්දයක් සමග සුද්ධත්තිකයයි ශබ්දයයි. ශබ්ද නාවක කලාපයේදී අන ඍතුජ කලාප දෙක. මේවා ඍතුයෙන් අත ගන්නා කලාප දෙක. ඒ බාහිර පෘථිවි, පර්වත, ගස්, වැල් ආදී බාහිර సంతානෙහිද ලැබේ. අධ්‍යාත්ම సంతානයයි කියන ලද ඒක අධ්‍යාත්ම సంతානය කියන්නේ සත්ත්ව సంతානය. සත්ත්ව సంతානෙහි වනාහි රූප කලාප 21ම ලැබේ. රූප කලාප 21. ඉතින් ඒක සුදුසු පරිදි ගන්නට ඕන. ඒ සමහර භවයන් පිළිබඳව කතා කරන විට මේ රූප කලාප සියල්ලම ලැබෙන්නේ නැහැ. ඒ සමහර භව පිළිබඳව කතා කරන විට දැන් ධර්ම ලෝකයේ ගැන කතා කරන විට ධර්ම ලෝකයේහි ගාන දශක කලාපය නේ ගාන ජීවහා දශක කලාපය කාය දශක කලාපය ඒව ලැබෙන්නේ නැහැ. ඊළඟට භාව දශක කලාප ඒව ලැබෙන්නේ ඒ වගේ. ඊළඟට අර එදා ප්‍රශ්නයක් ඇහුවා ආකාශ ධාතුව ගැන. ඒ රූප කලාප වල අතුලත් වන්නේ නැද්ද කියලා. ඒ මා කියවනේ අතුලත් වන්නේ නැtei කියලා. ආකාශ ධාතුවේ කියන්නේ රූප කලාප වෙන් කරන රූපය. ඒක ඒ ආකාශ ධාතුව හා ලක්ෂණ රූප හතරක්. ලක්ෂණ රූප හතරේ කියන්නේ උපචේ සම්පති ජරතා අනිත්‍ය. ඒ හතරත් රූප කලාපයන්ගේ අංග වශයෙන් නුගන්නා ලද. රූප කලාප වලට ඒ ඇතුළත් වන්නේ නැහැ. කලාපීය ඒ කලාපයට ඇතුළත් රූප වශයෙන් ගන්නෙ නැහැ. ඒ ආකාශ ධාතුව රූප කලාපයන් වෙන් කිරීමට ඉවහල් වන නිසා. ඒ කලාප උණුන්ගෙන් වෙන් කිරීමට ඉවහල් වන නිසා කලාපයන්හි ඇතුළත් නොවේ. ලක්ෂණ රූපයෝද හැම කලාපයකම ඇති බැවින් ඔවුන්ගෙන් රූප කලාපයන් වෙසසිය නොහැකිය. මේ ලක්ෂණ රූප හැම කලාපයකම ඇතේ කීවේ හැම රූප කලාපයකටම වෙනවනේ උපචයක්, සම්පතියක්, ජරතා, අනිත්‍යතා ඒ කියන්නේ ධාති රූපයක් තිබෙනවා, ජරතා රූපයක් තිබෙනවා, අනිත්‍යතා රූපයක් තිබෙනවා. රූපයන්ගේ ඉදීමයි, පැවැත්මයි නැතිවීම. ඒ විඤ්ඤාති විකාරාදී වනාහි ඇතැම් කලාපයක මිස හැම කලාපයකම නැත. ඒ කියන්නේ විඤ්ඤාති ලැබෙන්නේ කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, ඒ චිත්තජ කලාප දෙකකනේ ලැබෙන්නේ. ඉතින් ඒ චිත්තජ වශයෙන් ලැබෙන හැම කලාපයකම කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති නැහැ. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති නොයෙදෙන ඒ චිත්තජ කලාපත් තිබෙනවනේ. ඒ ඊළඟට විකාරය කියන්නේ මේවටත් කියනවා විකාර රූපේ කියලා. විකාර කියලා අනිත් ඒවා ගන්නෙ ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා. වනාහි ඇතැම් කලාපයක මිස හැම කලාපයකම නැත. මේ විඤ්ඤාති ආදී රූප කලාපයන් වෙසසීමේ ඉවහල් වන බැවින් ඒ කලාපයන්ගේ අංග වශයෙන් කියන ලද. එතන එක එක විඤ්ඤාතියක් කිසි රූප කලාපයක් අනිත් රූප කලාපයකින් වෙන් කිරීමට කියනවනේ. ඉතින් කාය විඤ්ඤාති නවකය, වාචී විඤ්ඤාති දසකය එහෙම කියනවනේ. කාය විඤ්ඤාති නවකය. කාය විඤ්ඤාතියත් සමග සුද්ධාෂ්ටකය පහළ වෙන විට ඒක කාය විඤ්ඤාති නවකය. වාචී විඤ්ඤාති දසකය කියේ වාචී විඤ්ඤාතියයි ශබ්දයයි. වාචී විඤ්ඤාතියයි ශබ්දයයි සුද්ධාෂ්ටකයයි එකතුව වාචී විඤ්ඤාති දසකය කියලා කියනවා. අනේ විදිහට ඒ රූප කලාප පිළිබඳ විස්තරය ඒ පරිච්ඡේදයේ එතකින් අවසන් වෙනවා. ඊළඟට තිබෙනවා රූප ප්‍රවෘත්ති මොකද? පරිච්ඡේද රූපය කියලා කියන්නේ ආකාශ ධාතු එහෙමමනේ අභිධර්මාර්ථ සංග්‍රහයේ කිව්වේ. ආකාශ ධාතු පරිච්ඡේද රූපං නාම. ආකාශ ධාතුව පරිච්ඡේද රූපේ නම් වේ. පරිච්ඡේදේ කියන්නේ පිරිසිඳීම. පිරිසිඳීමේ කියන්නේ වෙන් කිරීම. රූප පරිච්ඡේදාකාශය කියන්නේ ඒක. දැන් ආකාශ කීපයක් කියනවනේ. ආකාශ කියා ධර්මයේ අප කතා කරන ඒ ආකාශයන් කීපයක් තිබෙනවා. දැන් කසින වශයෙන් ගන්න ආකාශයක් කියනවනේ. ආකාශ කසින. ඒක රූප පරිච්ඡේදාකාශය නෙවෙයි. ඒක ආකාශ කසින. මේ කවුරු සිදුරු ආදී කොතරක හෝ තිබෙන ඒ සිදුරක්
ආකාශයේ වශයෙන් ගෙනයිනේ භාවනා කරන්නේ. ඒක ප්‍රඥප්තිය ආකාශ ප්‍රඥප්තිය. ඊළඟට කසිනුග්ඝාටිම ආකාශය කියලාත් එකක්. කිසිනිබුළු අහස ආකාසානං ඡායතනෙහි අරමුණ ඒ කසිනුග්ඝාටිම ආකාශය. තව අජට ආකාශය කියලා. ඊළඟට රූප පරිච්ඡේද ආකාශය. රූප පරිච්ඡේද ආකාශය කියේ රූපයන් පිරිසිඳින ආකාශ ධාතුව. ඒකයි ආකාශ ධාතු පරිච්ඡේද රූප නාම. ඒ කලාපේ රූප එකට ගොනු වෙලා තිබෙනවා. ඒ එක කලාපයක් අනිත් කලාපයක් සමග මිශ්‍ර වීමක් නැහැ. බැඳීමක් නැහැ. ඒ නොබැඳෙන්නේ මිශ්‍ර නොවන්නේ ආකාශ ධාතුවෙන් කරන වෙන් කිරීම නිසා. දැන් ඊළඟට එන්නේ රූප ප්‍රවෘත්ති ක්‍රමය කියලා. මේ රූප යම් යම් භව පිළිබඳව කතා කරන විට ඒ භවයේහි රූපයන්ගේ හට ගැනීම පිළිබඳව කතා කරන්නට වෙනවා. දැන් අපි මුලදීමත් කියවනේ මෞඛුස ප්‍රතිසන්දි ගන්නා සත්වයිනට කාය දසක, භාව දසක, වස්තු දසක කියන කලාප තුනක් පළමුවෙන්ම හට ගන්නවා ඒක. ඒ උඩත් පිරිසෙයි යටත් පිරිසෙයින් භාව දසකේ හැර කලාප දෙකක් ඇති වෙනවා කියලා. ඊළඟට ඒ කර්මජ කලාපයන්ගෙන් ඒ තුනක් හෝ දෙකක් ඇති වෙනවා ප්‍රතිසන්දිසිතේ උත්පාදක්ෂණෙහි දීම. ඊළඟට ප්‍රතිසන්දිසිතේ ත්‍ිතිය වෙන විට ඒ කර්මජ කලාපයන්හි පවත්නා වූ තේජෝ ධාතුව ත්‍ිතියට පැමිණෙනවා. ඒ ත්‍ිතියට පැමිණි තේජෝ ධාතුව රූප උපදවන්නට පටන් ගන්නවා. ඒ නිසා තමයි ඒ පටිසන්ධි උපාදාය කම්ම සමුත්ථාන ත්‍ිතිකාල උපාදාය උතු සමුත්ථාන. ත්‍ිතිකාලයේ කීවේ ඒ කර්මජ රූපයන්ගේ තේජෝ ධාතුව නැත්නම් ඒ කර්මජ රූප ත්‍ිතියට පැමිණි කල්හි ප්‍රතිසන්ධි කාලය නෙවෙයි. ප්‍රතිසන්ධියට අනුතුරු ක්ෂණයේදී ත්‍ිතියට පැමිණෙනවා. එතකොට මේ කර්මජ රූපයන්හි පවත්නා තේජෝ ධාතුවද ත්‍ිතියට පැමිණෙන්නේ මේ අවස්ථාවේ. අනේ ත්‍ිතියට පැමිණි තැන් පටන් රූප උපදවනවා උතුජ රූප. ඒකයි ත්‍ිතිකාල උපාදාය උතු සමුත්ථාන. ඊළඟට මොකද? ඔව්. බර්තිර්නේ. චිත්ත ත්‍ිතිය. ඔය ඒ කියන්නේ ත්‍ිති කාලයේ කියන විට ත්‍ිතියෙහි කියන විට රූප පළමුවෙන් ඒ රූප පවණක් නෙවෙයි. අපි දැන් මේ ස්කන්ධ සමූහය පිළිබඳව කතා කරන විට ඒකේ තිබෙනවනේ ප්‍රතිසන්දික්ෂණය. ඒ ප්‍රතිසන්දික්ෂණයේදී කර්මජ රූපයන්ගේද උත්පාදක්ෂණය. මේ වේලේ හට ගන්නා කර්මජ රූපයන්ගේද උත්පාදක්ෂණය. ඉතින් උත්පාදක්ෂණයට පස්සේ එන්නේ ත්‍ිතිය. ඒක සිත පිළිබඳවත් තිබෙනවා ත්‍ිතියක්. මෙතන ත්‍ිතිය කියලා කිව්වේ ඒ රූප පිළිබඳ ත්‍ිතිය. රූප වල බලය තිබෙන්නේ රූප ශක්තිමත් වන්නේ බලවත් වන්නේ ත්‍ිති කාලේ. උත්පාදයේදී නෙවෙයි. ඒ නිසා උත්පාදක්ෂණයේදී රූප උපදවන්නේ නැහැ. ඒ උතුජ රූප උපදින්නේ ත්‍ිතියට පැමිණි ඍතුවේ. ත්‍ිතියට පැමිණි ඍතුවේ. ඒ කියන්නේ උතු පහළ වෙනවනේ. දැන් උතුජ ඍතුවේ කියන එක තේජෝ ධාතුවනේ. තේජෝ ධාතුව යම් යම් රූප කලාප වල තිබෙනවනේ. නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට කලාපයක තිබෙන තේජෝ ධාතුව කලාපයේ හට ගන්නා විටමනේ හටගන්නේ. ඒ කලාපයේ හට ගන්නා විටම ඒ තේජෝ ධාතුවෙන් රූප උපදවන්නේ නැහැ. ඒ තේජෝ ධාතුව ත්‍ිතියට පැමිණෙනවා. ත්‍ිතියට පැමිණුනාමයි රූප උපදවන්නේ. උත්පාදක්ෂණයේදී නෙමෙයි. උත්පාදක්ෂණයේදී හරියට රූප උපදවාගෙන උපදින්නාක් මෙන් ඇතිවන්නේ ප්‍රතිසන්දිසිත. ඒ ප්‍රතිසන්දිසිත උපදිනකොට කර්මජ රූප උපදවාගෙන උපදිනවා. ඊළඟට ඒ රූප උපදවාගෙනම ඉදීමක් තිබෙන්නේ චිත්තජ රූපවල.
සිත රූප උපදවන්නේ උපාදක්ෂණයේදී. සිතේ උපාදක්ෂණයේදී රූප උපදවන්නේ පිටි භංග කියන ක්ෂණවලදී රූප උපදවන්නේ නැහැ. දැන් මේ විදිහට මේක සාකච්ඡා කරනවා. අපි මුලදී කීවා මේ අවස්ථාවේදී ඒවා ගැන කතා කරන්නට වන්නේ. මේ සත්‍යයන් පිළිබඳ යෝනි සතරක් දක්වනවා මේ පිළිතුන් දන්නවනේ. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. ඒ අණ්ඩජ නම් බිජු වටින් ඒ බිත්තර වලින් හට ගන්නා සත්ව జాතියට කියනවා අණ්ඩජ. ජලාබුජය කියන්නේ මව් කුස, දලමු සිවිය කියන නැත්නම් වදාමහා කියන එහි හට ගන්නා සත්වයන් පිළිබඳව කියනවා ජලාබුජ සත්වයෝ. සංසේදජ නම් පියුම්, කුහර, ගැග්මල, කුණුමස් ආදී තෙතමනේ ඇති තන්හි උපදින සත්ව జాතිය. ඕපපාතික නම් එකවරටම ඉන්ද්‍රියයන් සම්පූර්ණව පහළ වෙන සත්ව జాතිය. ඕපපාතික දෙවිවරු බොහෝ ප්‍රේතයන් එහෙම පහළවන්නේ. බ්‍රහ්මයන් මේ ඕපපාතික. සමහර මිනිසුනුත් එහෙම පහළ වෙලා තිබුණේ කලාතුරකින්. අපායේ නිර්යාපාය. එයින් අණ්ඩජ ජලාබුජ දෙවර්ගයේම ගබ්බසෙය්‍යක සත්වය. ගබ්බසෙය්‍යක කියන්නේ ගැදෙහි සයනය කරන කියන තේරුම. මේ මව් කුසක ප්‍රතිසන්දියක් ගන්නා අය ගැබක ප්‍රතිසන්දි ගන්න. විතර වශයෙන්වත් කුසයකනේ. ඒ නිසා ගබ්බසෙය්‍යක කියලා එයාට කියනවා. සංසේදජයන්ට හා ඕපපාතිකයන්ටද කාම ලෝකයේ ප්‍රතිසන්ධි කාලෙහිදී චක්කු සෝත ගාන ජීවා කාය භාව හදේ වත්තු යන මේ කර්මජ කලාප හත එකවරටම ලැබේ. ඒ සංසේදජයන්ට හා ඕපපාතිකයන්. ඒ ඇයිට චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීවා දසක, කාය දසක, භාව දසක, වත්තු දසක කියන ඒ කලාප හත එකවරටම ලැබෙනවා. ඒ එකවරටම කිව්වේ ප්‍රතිසන්ධි ක්ෂණෙහිදීම ලැබෙනවා. ඒ සංසේදජයන්ට හා ඕපපාතිකයන්. සමහර වෙනස්කම් තිබෙන්නට පුළුවන්. දැන් ඔය සමහරු සතුන් ඉන්නවනේ පණුවන් වෙලා ඉඳලා ඊළඟට වෙනත් සතුන් වෙන්නේ නේ. ප්‍රතිසන්දි කාලෙහිදී චක්කුසෝත ගාන ජීවා කාය භාව හදේවත් යන මේ කර්මජ කලාප හත එකවරටම ලැබේ. මේ ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව දසකයේද පුරුෂයෙක් නම් පුරුෂ භාව දසකයේද ලැබෙන බව දක්වනවා. එයිනුත් චක්කුසෝත ගාන භාව දසක කලාපයන්ගෙන් එක එක නොලැබෙන්නෝද, දෙක දෙක නොලැබෙන්නෝද, තුන තුන නොලැබෙන්නෝද, හතරම නොලැබෙන්නෝද වෙත. චක්කුසෝත ගාන ජීවහා චක්කුසෝත ගාන භාව ඇසයි, කනයි, නැහැයයි භාවය කියන මේ හතර මොහෝ එයින් එකක් හෝ එයින් දෙකක් හෝ එයින් තුනක් හෝ නොලැබෙන ඇසි. හතරම ලැබෙන්නේ නැති අයත් සිටිනවා. මේ තුනක් ලැබෙන්නේ නැති අයත් සිටිනවා. දෙකක් ලැබෙන්නේ නැති අයත් සිටිනවා. එයින් එකක් නැති යන අයත් සිටිනවා. දැන් ඇස පමණක් නැතිව උපදිනවා නම් ඒ අයට අපි කියනවා ජාතියන්ද කියලා. මිනිසුන් වශයෙන් උපදිනකොට අණ්ඩජ ජලාබුජ සංඛ්‍යාත ගබ්බසෙය්‍යක සත්වයන්. දැන් අර කීවේ සංසේදජයන්ට හා ඕපපාතිකයන්. අණ්ඩජ ජලාබුජ සංඛ්‍යාත ගබ්බසෙය්‍යක සත්වයන්ට වනාහි ප්‍රතිසන්ධිෙහි කාය දසක, භාව දසක, වත්තු දසක. කාය, භාව, වත්තු කියන ඒ කර්මජ දසක කලාප තුනක් ලැබෙනවා. ඒ උත්කෘෂ්ඨ පරිච්ඡේදයෙන් උත්කෘෂ්ඨ වශයෙන් එහිද ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව දසකයේද පුරුෂයෙක් නම් පුම් භාව දසකයේද ලැබෙනවා. එහි වනාහි ඇතැම් විටක නපුංසක පණ්ඩක උපත වූහොත් භාව දසකයේ නොලැබේ. භාව දසකයේ ලැබෙන්නේ නැති අයස කාය හදේ වස්තු දසකද්වේම ලැබේ. එතකොට නපුංසක පණ්ඩක කියන එහෙම උත්පත්තියක් ලැබුවොත් ඒ අයට භාව දසකයේ ලැබෙන්නේ නැත. කාය හදේ වස්තු දසකද්වේම ලැබේ. එනේ කාය දසකයේ වස්තු දසකයේ.
ඒ ගබ්බසෙය්‍යකයන්ට ප්‍රතිසන්දි කාලෙහිදී කාය භාව වස්තු, ඒ කියන්නේ හදේ වස්තු කියන ඒ කලාප තුනම ලැබීමෙන් පසු ඉතිරි චක්කු සෝත ධාන જીවහා කලාපයෝ කවර කලෙක ලැබෙද්ද කියලා ප්‍රශ්නයක්. මේ කරුණු මා ඊට කලින් කියලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුර වශයෙන් එන්නේ 11 වෙනි සතියේදී කියලා. ඒ මෙසේ ඔවුන්ට ප්‍රතිසන්දියේදී ලැබෙන කායාදී දසකත්‍රය කලල රූපයයි කියනු ලැබේ. දැන් ඒක පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පේසී පේසී නිබ්බත්තේ ඝනෝ ඝනා පසාකා ජායන්ති කේසා ලෝමාන කාපිච ඔය විදිහට එනවනේ. සත්තාහං කලලං හෝති පරිපක්ඛං සමූහකං විවර්තමානං තබ්භාවං අබ්බුදා නාම ජායති ආදි වශයෙන් ඒ වැඩිම පිළිබඳව කියනවා. ඒ කායාදි දසකත්‍රයට කලල රූපය කියනවා. කලලං කියේ ඒක කලල රූපය. එහි ප්‍රමාණය නම් ඒකේ සාකච්ඡා කර තිබෙනවා අටුවාවල එම විභංග අටුවාවෙහි ඒ ගැන සාකච්ඡා කරනවා. ಜಾති උන්නා නාම සුකුමා ආදි වශයෙන් කියනවා මේ එළුවන් වර්ගයක සියුම් රෝම තිබෙන ඒ එළුවෙකුගේ රෝමයක්ගෙන පිරිසිදු තලතෙලෙහි බහා ඒ රෝමය උඩටගෙන බැලුවාම අගට එකතු වෙන මේ තෙල් බිඳුව ප්‍රමාණයි කියලා මේ කල්ල රූපේ ඒ විදිහට දක්වනවා. තිල තේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ ඒවං කලලස්ස පටිභාගං ආදි වශයෙන් ගාථා තියෙනවා. මේ ඒ කියේ එහි ප්‍රමාණය නම් එවේලේම උපන් එළු පැටවෙකුගේ රෝමයක් කියන පිරිසුදු අර ಜಾති උනා කියේ ඒක එවේලේම උපන් එළුවෙකුගේ රෝමයක් කියන පිරිසිදු තලතෙල් බඳුනක දමා එසවූ කල ඒ රෝමය අග රැඳුණු තෙල් බිඳක් පමණ වෙයි. එහෙම කියනවා. කල රූපයේ පහළ වී සතියක් ගිය කල වෙන බුබුලක් වැනි අద్భుත අවස්ථාව පහළ වේ. ඒකයි ඒ සත්තාහං කලලං හෝති පරිපක්ඛං සමූහකං විවර්තමානං තබ්භාවං අබ්බුදා නාම ජායති. ඒ කියන්නේ ඒ හත් දවසක් ගිය තැන ඇතිවන්නා වූ ඒ తත්වය ඇති ඒ රූප පුඤ්ජයට කියනවා අබ්බුදය. අර්බුද අවස්ථාව. අර්බුදයට සතියක් ගත වුණාම සත්තාහං අබ්බුදෝ හෝති පරිපක්ඛං සමූහකං විවර්තමානං තබ්බාවං තේසී නාමච ජායති. ඊළඟට මේ අබ්බුද අවස්ථාව ඉක්ම පැමිණෙන්නේ තේසී කියන අවස්ථාව. ඒ තේසී අවස්ථාව දක්වලා තිබෙන්නේ අර්බුදයට සතියක් ගිය කල මස්පෙත්තක් වැනි තේසී අවස්ථාව පහළ වෙනවා. ඒට සතියක් ගිය කල ඝන අවස්ථාව. ඒ ඝන අවස්ථාව දක්වනවා යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං ඒවං ඝනස්ස පටිභාගං. හරියට විතරයක් බඳුයි කියලා. යථා කුක්කුටියා අණ්ඩං කිකිලියකගේ විතරයක්. කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං ඒවං අණ්ඩස්ස පටිභාගං. අර්බුදයට සතියක් ගිය කල මස්පෙත්තක් වැනි තේසී අවස්ථාව පහළ වෙයි. ඒට සතියක් ගිය කල ඝන අවස්ථාව පහළ වෙයි. ඒට සතියක් ගිය කල ඒ ඝන අවස්ථාව ඇති වෙලා සතියක් ගිය කල දෙයක් දෙපා හිස යන මොවුන් සඳහා රිකිලි පසක් වැනි වූ පසාක අවස්ථාව පහළ වෙයි. ඝන පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච්ච කියලා. ඉන්පසු එය මේරවීම සඳහා සති 5ක් ගත වේ. ඉක්බිති 11 වෙනි සතියේ. ඔහොම ගින් 11 වෙනි සතියේ අන්තිම 77 වෙනි දිනයේදී චක්කු සෝත ඝාන જીවහා දස කලාප සතර එකවරටම පහළ වේ යයි කතාවත්තු අට කතාවෙහි ඊහ.
විඥානයේ ප්‍රතිසන්දියේදී අර ඉස්ලාම ඇතිවන විඥානය මේ ජීවිත නවක රූප කලාපයේ සඳහන් වී නැත. ඒද ප්‍රතිසන්දියේදීම ඇතිවිය යුතු බව සැලකිය යුතුයි. ඒ ජීවිත නවක රූප කලාපයේද කලාප බෙදා දක්වන අවස්ථාවලදී මේ කාම ලෝකයේ පිළිබඳව දක්වලා නැහැ. ඒක පෙන්වන්නේ නැහැ. ජීවිත නවකයක් තිබුණත් වරදක් නැහැ, තිරෙන්නට ඕන. එහෙම නැති වුණත් වරදක් නැtei කියලා හිතෙනවා. මොකද ජීවිතේන්ද්‍රිය රූපය කියන එක හැම කර්මජ කලාපයකම තිබෙන එක. ඒ හැම කර්මජ කලාපයකම තිබෙන ජීවිතේන්ද්‍රිය ඒ කර්මජ කලාපය ඇසුරු කොටයි තියෙන්නේ. කර්මජ කලාපයේම එක රූපයක් නේ. ඉතින් එහෙම කර්මජ කලාප චක්කු දසක කලාපය කියන එක බොහොම සීමිත ප්‍රදේශයක පවත්නා එකක්. චක්කු දසක, සෝත දසක, ගහන දසක, જીවහා දසක සීමා සහිත ප්‍රදේශයක තිබේ. තව කාය දසක, භව දසකය කියන තැන මුළු ශරීරෙහිම පැතිරෙනවා. ඒ නිසා ඒ කාය දසකයට අන්තර්ගත ජීවිතේන්ද්‍රිය රූපය, භව දසකයට අන්තර්ගත ජීවිතේන්ද්‍රිය රූපය කියන මේ දෙක මුළු ශරීරෙහිම පැතිර පවතිනවා. දැන් අපට භක්මයන් පිළිබඳව කතා කරන විට ඒ රූප කලාප බෙදා දක්වන විට ජීවිත නවක රූප කලාපය විශේෂයෙන්ම සඳහන් කරනවා. දැන් අප පිළිබඳව කියනවා අපට චක්කු දසකය, සෝත දසකය, ගාහන දසකය, જીවහා දසකය, කාය දසකය, භාව දසකය, වත්තු දසකය කියන මේ කලාප 9ක් තිබෙනවා. ඒවත් තිබෙනවා. චක්කු දසක, සෝත දසක, ගාහන දසක, જીවහා දසක, කාය දසක, භාව දසකය, වත්තු දසකය 7ක් තිබෙනවා. 7ක්. මේ ජීවිත නවකයත් එකතු වුණොත් එතකොට 8ක් වෙනවා. මොකද භාව දසකය කියන එකට ඉති භාව දසකය, පුම් භාව දසකය කියලා කලාප දෙකක් තිබෙනවානේ. එක සංචාරයක එහෙම කලාප දෙකක් ඇතිවන්නේ නැහැ. ඉති භාව දසක කලාපය ස්ත්‍රී ශරීරෙහි, පුරුෂ භාව දසක කලාපය පුරුෂ ශරීරෙහි තිබෙනවා. ඒ උබතෝ ව්‍යංජනකයන්ට වුවත් තත්ත්වය එකයි. උබතෝ ව්‍යංජනකය කියන්නේ ඒ ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම තිබෙන අය සිටිනවානේ. ඒ අයට වුවන් ඒ අය ප්‍රභේද වෙනවා. ඒ අය සමහරෙකු ස්ත්‍රී උබතෝ ව්‍යංජනක, සමහරු පුරුෂ උබතෝ ව්‍යංජනක. ස්ත්‍රී උබතෝ ව්‍යංජනක කියන්නේ ස්ත්‍රී බව වඩා ප්‍රකට ස්ත්‍රියක් වගේ. නමුත් පුරුෂ ඒ නිමිත්තද පවතින. ඒ ස්ත්‍රී උබතෝ ව්‍යංජන, පුරුෂ උබතෝ ව්‍යංජනකයේ පුරුෂ බවයි. ඉතින් ඒකේ තියෙන විශේෂයක් කියනවා. පුරුෂ උබතෝ ව්‍යංජනකයා ගැබ් දැරීමද කරනවා, ගැබ් දීමද කරනවා කියන්නේ. පුරුෂ උබතෝ ව්‍යංජනක. ස්ත්‍රී උබතෝ ව්‍යංජනකයා ගැබ් දැරීම පමණක් කරනවා. මේ විශේෂයක් තමයි. ඉතින් ඒ කොහොම වුණත් ඒ අයට තිබෙන්නේ ඒ එක භාව රූපයක්. භාව රූප වශයෙන් තියෙන විට එක භාව දශක කලාප. ඊළඟට රූප උපදින කාලය ගැන කතා කරමු. කර්මජ රූප සමූහය. මම මේ කියපු ඒවාම පොතෙන් කිව්වම වඩා හොඳයි කියන්නේ. නේ? කර්මජ රූප සමූහය ප්‍රතිසන්දි චිත්තයාගේ උත්පාදක්ෂණෙහි සිට උපදී. ඍත්තික රූප සමූහය ප්‍රතිසන්දි චිත්තයාගේ ප්‍රතික්ෂණෙහි සිට උපදී. චිත්තජ රූප සමූහය ප්‍රතිසන්දි චිත්තයට අනුතුරුව උපදින ප්‍රථම භවාංගයාගේ උත්පාදක්ෂණෙහි සිට උපදී. ආහාරජ රූප වනාහි ගබ්බසෙය්‍යක සත්වයන්ට නම් ඔවුන්ගේ මව් අනුභව කළ ආහාර ඕජාව තිතියට පැමිණි තැන් සිට උපදී. සංසේජජ ඕපපාතිකයන්ට නම් කෙල හෝ යම්කිසි ආහාරයක් ගිලීමේ පටන් උපදී. දැන් ගබ්බසෙය්‍යක සත්වයන් පිළිබඳව කියන්නේ යංචස්ස භුඤ්ජතේ මාතා අන්නං පානංච භෝජනං තේන සෝ තත්ථ යාපේති
මාතු කුච්චි ගතෝ නරෝ. ඒ මව් කුසකට පැමිණි සත්වයා යංචස්ස භුඤ්ජතේ මාතා අන්නං පානං ච භෝජනං. යම් ඒ සත්වයාගේ මව යම් කිසි ආහාරයක් පානයක් ගනු ලැබේද නේනසෝ තත්ථ යාපේති. ඒ මව් කුස ප්‍රතිසන්දිගත් සත්වයා ඒ මව ගනු ලබන ඒ ආහාරයෙන්ුයි යැපෙන්නේ. තේනසෝ තත්ථ යාපේති මාතු කුච්චි ගතෝ නරු. මව් අනුභව කළ ආහාර ඕජාව තිතියට පැමිණි තැන් සිට උපදී. සංසේදජෝපපාතිකයන්ට නම් එය කෙල හෝ යම්කිසි ආහාරයක් ගිලීමේ පටන් උපදී. යතකී පරිදි කාම ලෝකෙහි උපන් කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කලාපයෝ තුමු රැයක් ගතවන තෙක් දල්වා තැබූ පහන් දැල්ලක්සේ ගංගා ජල ප්‍රවාහයක්සේ ජීවිතාන්තය දක්වා අතර නොසිඳී පවතී. අන්න ඒකයි තේරුම් ගන්නට උත්සාහ කළ යුතු තිබෙන්නේ. දැන් රූප යම් අවස්ථාවකදී උපදින්නට පටන් ගත්තේ නම් ඒ පටන්ගත් අවස්ථාවේ පටන් ජීවිතාවසානය වන තෙක් නැත්නම් ඊට ඉතාම කිට්ටු වන තෙක් ඒ රූප විශේෂයෙන්ම කර්මජ රූප ගේට චිත්තජ රූප සුදුසු සිත්වලදී හැම සිත්වලදීම නෙවෙයි. අපි මේ චිත්ත වීති ප්‍රස්තාරයේ ඉගෙන ගන්නවා නම් අපිට වෙන්නට හැකි මරණාසන්න චිත්ත වීති. මේ මරණාසන්න චිත්ත වීතිය අපිට මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියක් මෙහෙම වෙන්නට හැකි භවංග චලන උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන් පස්ස ඊළඟට ඕන සදාරම්මන දක්ක හැකි සදාරම්මනේ ලැබිලා සදාරම්මන කිති ඊළඟට පටිසන්ධි භවංග 15ක් හෝ 16ක් ඒ වගේ තිබන්නේ. ඊළඟට මනෝද්වාරා වජ්ජනය ජවන් 7 මනෝද්වාරා වජ්ජනේ ජවන් 7 මේවට කියේ මේ ජවනයන්ට කියන්නේ ලෝභ ජව භව අකන්තික ලෝභ ජවන්. ඊළඟට නැවතත් චිත්ත භවණයට වැටෙනවා. දැන් මේ පෙන්වන මේ දක්වා වූ සිත් මේ භවයටයි කියනවා. මේ භවයට කියන්නේ දැන් අපි ගැන කතා කරනවා. තාම අපි සත්‍යයට ආවේ නැහැ. මේ යම් කිසි භවයක චුතිය සිදු වුණා නම් ඒ චුතියටපත් භවයේ පිළිබඳවයි මේ. ඒ චුතියට අනුතුරුව තියෙන්නේ ප්‍රතිසන්දිය. චුතියට අනුතුරුව ප්‍රතිසන්දියක් තිබෙන නිසා තමයි මේ අප පිළිගන්නේ නැත්තේ අන්තරා භව කියන කතාව. ඒ අන්තරා භව කියන එක අප පිළිගන්නවා නම් අපි විද්‍යා දෘෂ්ටියකට වැටෙනවා. අන්තරා භව. අන්තරා භවයක් බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ. උන්වහන්සේ වදාරලා තිබෙනවා භව ගැන. භව වදාරලා තිබෙනවා කාම භව, රූප භව, අරූප භව, ඒකවෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව, සංඤී භව, අසංඤී භව, නේව සංඤී, නාසංඤී භව කියලා භව වශයෙන් 9ක් වදාරලා තිබෙනවා. ඒ 9 කිව්වට මේ එක කරුණු දැක්වීම වශයෙන් එහෙම 9ක් දක්වලා තියෙනවා. දැන් කාම භව, රූප භව, අරූප භව කියන මේවම තමයි මේ තුනම තමයි ඒකවෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව කියන එකටත් බෙදෙන්නේ. ඊළඟට ඒ වශයෙන් දැක් වූ භවයම තමයි සංඤී භව, අසංඤී භව, නේව සංඤී, නාසංඤී භව වශයෙන් දක්වන්නේ. චොක්කල පොඩි එක. එහෙම කියන්නේ මතසාද චුතියට අනුතුරුවම ප්‍රතිසන්දිය මිසක චුතියෙන් කාලයක් ගත වුණාට පස්සේ ප්‍රතිසන්දියක් ලැබෙනවයි කියලා එහෙම උගන්වන්නේ නෑ. ඒ පෙන්නේ අන්තරාභවය කියලා ඒගොල්ලෝ කියන්නේ
මහායානයේ විතරක් නෙවෙයි. ඒ අදහස ගත්තේ මේ ධර්මාශෝක රජ කාලයේදී ශාසනයට ඇතුළු වුණු මහත් පිරිසක් හිටියානේ මිත්‍යා දෘෂ්ටිගත. එයා ශාසනය නිරපුවානේ. ඒ බුද්ධ ආගමේ නැත්තම් ධර්මයේම ඉගැන්වෙන සමහර කරුණු අල්ලගෙනයි ඒ වැරදි මේ අදහස් නිගමන වලට බැහැලා ඒවා ස්ථිර කෙරෙයි. දැන් එකක් තමයි මේ අනාගාමීන් වහන්සේ කලින් එතුමා උපදින්නේ සුද්ධාවාසයේ. ඒ සුද්ධාවාසය අනාගාමීන් උපදනා භක්මලෝක පහ හැටියටනේ දක්වන්නේ. එහෙම සුද්ධාවාසයට වාසෙහි උපදින්නේ අනාගාමී කුසල් සිත නිසා නෙවෙයි. අනාගාමී කුසල් සිතේ කිය අනාගාමී මාර්ග සිතයි. ඒ අනාගාමී මාර්ග සිතේ කියන්නේ බහෝත්පත්තියක් ලබා දෙවන කුසලයක් නෙවෙයි. ඒක හොඳට මතක තබා ගත යුතු කරුණක්. සෝවාන් ආදී මාර්ග සිත් කුසල් සිත් තමයි. ඒ කුසල් සිත් වුණාට ඒවා කුසල් නිසා කියත හැකි වුණා නම් කර්ම කියලා. නමුත් කර්ම වශයෙන් දක්වන්නේ නැහැ. ඒ කර්ම වශයෙන් දක්වන්නේ නැත්තේ කර්මයක තිබෙන ප්‍රධාන විපාකයේ තමයි ප්‍රතිසන්ධියක් ගෙන දීම. ප්‍රතිසන්ධි විපාකයේ තමයි කර්මයක ප්‍රධානයි. මේ කුසල් සිතක් වුණාට කර්ම වශයෙන් වෙන්නන්නේ නැත්තේ කර්ම වශයෙන් දක්වන සමහර තැන්වලදී. දැන් නානාක්ෂණික කර්මප්‍රත්‍ය කියන තැන. ප ဋ ාණයෙහි එන නානාක්ෂණික කර්මප්‍රත්‍ය කියන තැන මාර්ග සිත්වල ලැබෙන චේතනාවද ඒ කර්මප්‍රත්‍යයට ඇතුළත්. ඒ නානාක්ෂණික කර්මප්‍රත්‍යයෙන් ලබා දෙවන නැත්නම් ඒ නානාක්ෂණික කර්මප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්නා විට ඒ ඵල සිද්ධ එහි ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්නෙ. නානාක්ෂණික කර්මප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න හැටි. ඒ මොකද විපාක සිද්ධ ගන්නවානේ. නානාක්ෂණික කර්මප්‍රත්‍යයේ හැටියට ගන්නවා. අකුසල් සිත් 12යි කුසල් සිත් 21යි කියන මේ 33ේම තියෙන චේතනා නානාක්ෂණික කර්මප්‍රත්‍ය. ඒ නානාක්ෂණික කර්මප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්නවා. මේවාට ලැබෙන විපාක සිත් 36 චෛතසික විපාක සිත් 36 චෛතසික චෛතසික 38යි ඊළඟට නානාක්ෂණික කර්මප්‍රත්‍යය කියවම කර්මජ රූප කර්මජ රූප 18 කීයක් හැකියාර උපචේ සම්පතිය අරගෙන 20 කියලා කියනවා 18 කර්මජ රූප 18 නානාක්ෂණික කර්මප්‍රත්‍යය. මේක නානාක්ෂණිකයි කියවීමක් නිසා. නානාක්ෂණික කර්මප්‍රත්‍යය කියන්නේ ඒ කර්මය සිදු වෙන අවස්ථාවේදීම නෙවෙයි විපාකය. මේක අතීත කර්මයක්. කර්මය අතීතයි. දැන් මාර්ගසිත ගැන වුණද මාර්ගසිතට අනුතුරුවන්නේ ලැබෙන්නේ ඵලසිත. ඒ ඵලසිතේම ක්ෂණය නෙවෙයි මාර්ගසිතේ ක්ෂණය එනවා. එනයි නානාක්ෂණයන්හි ඇති වූ කර්මය. නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියන්නේ ඒක. මේ තමා ප්‍රත්‍යෝත්පන්නයේ සමග පවත්නා එකක් නෙවෙයි. ප්‍රත්‍යෝත්පන්නයට කලින්. ඒකයි නානාක්ෂණික කර්ම. කර්ම ප්‍රත්‍යයේ තියෙන සහජාත කර්ම ප්‍රත්‍ය කියලා. ඒක දන්නවද? සහජාත කර්ම ප්‍රත්‍ය කියන්නේ සියලුම චේතනා. මේ චේතනාත් ගන්නවා එකට විපාක චේතනාත් ගන්නවා ක්‍රියා චේතනාත් ගන්නවා ඔක්කොම චේතනාවක් ඇතුළත්. ඒකට චේතනා සහජාත කර්ම ප්‍රත්‍යය කියේ සිත් 89 ඉඳන චේතනා 89 සිත් 89 තිබෙන චේතනා 89 සහජාත කර්ම ප්‍රත්‍යය. ඒ සහජාත කර්ම ප්‍රත්‍යය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සහජාත කර්ම ප්‍රත්‍යය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ
සිත 89 ඒ සමග යෙදෙන චේතනා වර්ජිත චෛතසික 51 සාධාත කර්මප්‍රත්‍ය ප්‍රතිඋත්පන්න ඊළඟට චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප සිතත් සමග සහජාත ප්‍රතිසන්දි කර්මජ රූප චිත්තජ රූප ඒ විශේෂ දෙයක් මේ කිව්වේ මම අනේ ඒ විදිහට චේතනා කියන චේතනාව ගැන අපි ඒ කතා කළේ දැන් රූප පිළිබඳව කතා කරන විට විපාක සිත් මේ ත්‍ෘතියට අනුතුරුව පටිසන්ධිය වෙනවයි කියලා කිව්වේ පටිසන්ධියේ කියන්නේ එක භවයක් පිළිබඳ පළමු පහළ වීම දැන් මේ පටිසන්ධිය ගැන තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ජාතික. ඒ ගන්ධබ්බ කියලා බලිත් වෙනවා. යම් සබ්බ කියලා කියනවා යම් ධබ්බ කියලා කියනවා. ගන්ධබ්බ කියන්නේ යම් කිසි තැනක මෙරි ප්‍රතිසන්ධියක් ගන්න සත්‍යයක්. ගන්ධබ්බ. මේ සුත්ති පටිසන්ධිය කියන්නේ එක භවයක් පිළිබඳ පහළ වීමනේ. එයයි බුදුරජාණන් වහන්සේ ජාති. ජාතිති දුක්ඛාති වෙතේ. ඒතකොට ජාති කියන එක තව විස්තර කරනවා ජාති, සංජාති, ඔක්කාන්ති, අබිනිබ්බත්ති, කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභ. ඒ දැක්ුවේ ඒ වචන සියල්ලම උන්වහන්සේ වදාළේ කිසියම් තැනකින් චුතව යම් කිසි තැනක උපදීමක් පහළවීමක් වේද ඒ කිසි කෙනෙකු නොහරින පරිදි මේ සියල්ලම ಜಾති කියන එකට පැමිණෙනවා කියන්නේ. ಜಾතියක් තිබෙනවා. ಜಾති සංජාති ඔක්කාන්ති අභිනිබ්බත්ති කන්ධානං පාතු භාව. ඒ මොකද දැන් ಜಾති කියන එකෙන් අපි අදහස් කරන්නේ නාම රූප කියන දෙකකම නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහකගේම පහළ වීමක් නම් ස්කන්ධ පහක්ම නොලැබෙන තැන් තිබෙනවා. ಜಾති වශයෙන්. ස්කන්ධ පහක් නොලැබෙන තැන් තමයි අරූප භවයන්. ඒ වගේම අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යයේ ලැබෙන්නේ එක ස්කන්ධයයි. සතර නාම ස්කන්ධයන් තමයි ලැබෙන්නේ අරූප භවයේ. ඒකට ස්කන්ධ හතරයි. දැන් ඒ කිසිවක් නොහරින පරිදි බුදුරජාණන් වහන්සේ කන්ධානං පාතු භාවෝ කියන මෙයක් වඩා ස්කන්ධයන්ගේ පහළ වීම. ඒකට පහළ වෙන්නේ මොනවද? දැන් ಜಾති කියන එක වුවද ಜಾති කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම. වෙන එකක් නෙවෙයි. ಜಾති කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම. මරණය කියන්නේ මොකක්ද? ස්කන්ධයන්ගේ විදී යාම. මරණය කියන්නේ කන්ධානං බෙහෙදෝ කියලා වදාන. කන්ධානං බෙහෙදෝ ස්කන්ධයන්ගේ බෙහෙදේ විදීම. ඒ නිසායි කන්ධා නිරුද්ධಂತಿ නචත්ති අඤ්ඤෝ කියන්නේ. නිරුද්ධ වන්නේ ස්කන්ධයෝ. ඒකට මැරෙන්නේ කවුද කියලා ඇහුවොත් සම්මුතියේ නම් අපි මැරෙනවා අසෝලා මැරුණායි තමයි. රස මැරුණා වගේ. නමුත් ඇත්තෙන්ම මරණයයි කියන්නේ කුමක්ද? කියලා බලන ස්කන්ධ. මේ ආකාරයෙන් භගතිමත් නැතුව විදී කන්ධානං බෙහෙද මච්චු මරණ කාල ක්‍රියා කියලා එහෙම එන්නේ මරණ. ඒවල ස්කන්ධයෝමයි හටගන්නේ ස්කන්ධයෝමයි පිළිෙන්නේ. මෙන්න මේ දෙක මේක තේරුම් ගන්නට බැරි වුණා බැරි කමක් තියෙනවා ලෝකෙ. ඔය කාරණේ තමයි තේරුම් ගන්නට හොඳටම බැරි. ඒ තමයි අනාත්ම කියන එක දැක්කෙන්නේ. නැත්නම් ආත්මයක් කියා ගන්නට දෙයක් නැtei කියන එක. දැන් බුද්ධාගමේ හැටියට කෙනෙක් ඇසුවොත් ආත්මයක් තිබේද කියලා ඒකට උත්තර දෙන්නට බෑ. එහෙම එකක් තියෙනවයි කියලා. ආත්මයක් කියලා එකක් තිබෙනවයි කියන්නට බෑ. එහෙම නැහැ කියන්නේත් නෑ. නැහැ කියන්නේ නැත්නම් කොහෙද දන්නවද?
නෑ එතකොට ඒ ප්‍රශ්නයම එන්නේ. ඒ ප්‍රශ්නය ඇතිවන්නේ කාරණය නොදත් හේතුවෙන්. කෙනෙක් කියනවා ආත්මයක් තියෙනවායි කියලා. තවත් කෙනෙක් කියනවා ආත්මයක් නැtei. දැන් එතකොට ආත්මයක් ඇතei කියනකොට වැටෙන්නට පුළුවන් වැටෙන්නේ කොයි එකටද? ශාස්ත්‍රයට වැටෙනවා. නැtei කියන අය වැටෙනවා උච්ඡේදයට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශාස්ත්‍රයේකුත් නෙවෙයි උච්ඡේදයේකුත් නෙවෙයි. ආත්මය කියන්නේ ඒක තමයි අහන්නට තියෙන්නේ. මේ ආත්මය කියේ වෙන එකකට නෙවෙයි. මම අද එන ගමන් අපේ මේ බියස් පෙරා නත්නාට මේ මාත්‍යාගෙන් ප්‍රශ්නයක් ගැන කෙනෙක් කිව්වලු ඒ තැනට මම ඉංග්‍රීසි ජාතිකයෙක් තව වෙන කෙනෙකුත් කියලා තියෙනවා මෑතකදී ඒ සිංහල කෙනෙක් අනිත්‍ය පිළිගන්නට පුළුවන් ය. අනිත්‍යයි කියන එක දුකයි කියන එකත් පිළිගත හැකියි. ඒකත් වැටහෙනවා. අනාත්මයි කියන එක නම් මම කොහොමදත් බාර ගන්න බැහැ කියලා. එහෙම එකක් පිළිගන්නට බැරිය. ඉතින් මේ පෙරමහත්ය කිව්වලු මට ඔයකට එච්චර උත්තර දෙන්නට බැරිනේ මේ කියලා. මම ඇහුවා ඇයි මේ මිට දෙන්නේ නැද්ද? මේ මිටයි කිව්වේ කුමකටද කියලා. මේ මිටයි කියන එකක් කියනවනේ ෆිෂ් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මිටයි කියන්නේ මොකටද? මොකටද? මේ දිගෑරියාව කොහෙද මිටක් වෙන්නේ? මේ තියෙන ඇඟිලි. ඇඟිලි පහක් තියෙන. හරියට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ වගේ ඇඟිලි පහක් තියෙනවා අපිට. ඒ ඇඟිලි පහ මේ එක විදිහකට නවා පෙන්නකොට අපි කියනවා ඒකට මිටක් කියලා. ඒ මිටේ කියන්නට දෙයක් නම් මෙතන නැහැ. එතකොට අපිට තේරෙන්නේ මේක යම්කිසි ආකාරයකට පාවිච්චි කරන නමක් කියලා. නේ? මිටේ නැත්තම් මෙහෙම කියනකොට මිටේ කියන්නේ නැහැ. මෙහෙම කෙරුවේ මේ වගේ තියෙන දෙයක් මිසක වෙන කිසිවක් නෙවෙයි. අන්න ඒ වගේ ස්කන්ධයෝය කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගැන්මක් ඇති ධර්මයන්ගේ නොනවති හටගැන්මක් සහ හටගන්නා ධර්මයන්ගේ බිඳී යාමක් බිඳෙන බවක්. ඒක නිරන්තරයෙන් සිදුවෙන දෙයක්. දැන් කාට වුණත් හිතෙන්නට පුළුවන් නේ. සමහර විටක මේ තියෙන සිතක් තියෙන කයක් තියෙන කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ යන්නේ එන්නේ ආදී මේවා කරන්නේ යම් කිසි මේ විදිහේ ශක්තියක් ඇති ධර්මයකින් කියන්නේ. දැන් අපි නැත්නම් සදාකාලික ධර්මයක්. ඒක දිගට එක එක්කෙනා එහෙම අදහස් ගන්නනේ. ඒක ඒගොල්ලන්ගේ සංකල්පයන් තමයි. දෘෂ්ටි. ඒ අදහස් නේ ඒගොල්ලන්ගේ දෘෂ්ටි. එක එක්කෙනා එහෙම දැන් එහෙමනේ සෙල්ලාම හැම දෙයක් පිළිබඳවම දේවත්වයක් පැනෙවුවානේ. ඉර හඳ තාරකා ගින්දර ඒ ඔක්කොම දෙවියන්සේ සැලකුවා. බහුදේවවාදී කියන්නේ. ඊළඟට ඒ හැමදෙනාම ඒක දේවවාදයකට හැරුණා. එකම දෙවියන්. මේ ආත්ම කතාවක් තියෙනවා. නෑ. ඒ ආත්ම කතාව දැන් අත්ත කියන්නේ දැන් බණ පොතේම බුදුරජාණන් වහන්සේ වදාළා අත්තානං චේතියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්නමඤ්ඤතරං යාමං පටිජග්ගීය පඬිතෝ. උන්වහන්සේ ඒක වදාරනවා. අත්තානං චේතියං ජඤ්ඤා තමාට ප්‍රිය කරන්නේ නම් රක්ඛේයනං සුරක්ඛිතං තමාව හොඳට රැකගන්නේය. තින්නමඤ්ඤතරං යාමං තමාගේ ජීවිතෙහි තුන් කාලයෙන් එක කාලයක දිවා පටිජග්ගීය පඬිතෝ. පිළිබඳින් කරනවා කියන්නේ මේ මනාවට රැකගෙන ඒන් කළ යුතු දේවල් කරනවා වැරදි දෙයට යොදවන්නේ නැtei කියන එක. බුදුරජාණන් වහන්සේ වදාළේ බෝධිරාජ කුමාරයා. එතන අත්තාහි අත්තනෝ නාථෝ හෝහි නාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාථං ලබති දුර්ලභං. ඒක වදාළා. එතන තමාට තමාමයි පිහිට. එතන තමා ආත්ම ආදි වශයෙන් කතා කළේ ඒ සම්මුති විවහාර. ඒක තමාටත් නැතිකොට මේ පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති පුතෝ පුත්තා පුතෝ ධන.
ඒක වදා. එහෙමත් වදාලානේ උන්වහන්සේ. මට මට පුතුන් ඉන්නවායි මට ධනෙ තිබෙනවායි කියලා අඥාන තැනත්තා මහත් වෙහෙසට පත් වෙනවා. තමාත් නැතිකොට මේ මමයි කියන එක්කෙනාට මමම නැතිකොට. ඒකයි ඒ කියන්නේ. මොන පුතෙක්ද මොන ධනයක්ද? ඔව් ඒක තමයි. ඒ මම කියන එක තව ටිකක් එහාට ගිහින් එහෙම මමයි කිය හැකි නිට්ටය අවිනශ්වර දැනින් පැනට මාරුවන එහෙම දෙයක් අරගෙන තිබෙනවා. ඒකනේ දැන් ඒ Hindu සංකල්පයේ Hinduන්ගේ කියන විදිහ හැටියට ආත්මයයි කියන යම් කිසිවක් මෙහි තිබෙනවා. ඒ ආත්මය මේ කූඩුව අත්හැරලා හරියට පක්ෂියේ පිටි කූඩුව අත්හැරලා වෙන කූඩුවකට යන්නක් මේ පංචස්කන්ධ නැවති මේ කූඩුව අත්හැරලා තව කූඩුවකට යනවා. එහෙම වුණේ මොකද? ඒකයි ඒ අයගේ දර්ශනෙහි. ඒ අයට නොපෙනුණු දෙයක් නෙවෙයි සූක්ෂම දෙයක්. දැන් අර කෙනෙක් කිව්වා වගේ ආත්මයක් නැtei කියන එක පිළිගන්නට බෑ, හිතා ගන්නට බෑයි කියන එක ඒක වරදක් නෙවෙයි, ඒක සාධාරණයි. ඒ මොකද එහෙම ආත්මයක් මෙහි ඇතei කියන එක පිළිගැනීම තමයි කවදත් කෙනෙක් කළේ. එහෙම ආත්මයක් මෙහි ඇත්තේය කියලා පිළිගත නොවන බවක් දක්වන ධර්මයක් ලැබෙන තුරු තත්වයේ පැවතුනේ ඒකම. ඒ බුද්ධ ධර්මයේ පරමනේ කියන්නේ. දැන් උන්වහන්සේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළානේ. ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවා. ඊළඟට මේ පස්වග භික්ෂුන් වහන්සේටම අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. ඉතින් අනාත්ම ලක්ෂණ සූත්‍රෙහි මොනවාද වෙන්නේ? රූපය මමද? රූපං අත්තා. රූපය ආත්මයද? ඒ ආත්මය නම් තමාට කැමති විදිහට පවත්වා ගන්නට පුළුවන්. එහෙම පැවැත්මක් මෙහි තිබෙන්නේ. ඒක පවත්වා ගන්නට බැරිවත් ආත්මෙ තියෙන්න බැරිද? එහෙම එතකොට කොහොමද? මේ මොකක්ද යා? නෑ ඒක නෙමෙයි. ආත්ම කියන එකෙන් තව මොකද්ද අදහස් කරන්නේ? ආත්මය කියන එක. ආත්මය කියන එකෙන් අදහස් කරන්නේ මම කියලා මිසක එහෙමනම් ආත්මය කියලා අදහස් කරන්න ඕනේ මේ මෙතන නිකන් මේ කූඩුවක් වගේ නැත්තම් අපි කියමු පමේක් වගේ මොකක් හරි තියෙනවා. තව කොහෙන් හරි එක්කෙනෙක් මේ ක්‍රියාව කරනවා. එහෙම ගන්නට වෙනවා. එතකොට සමහර විටක ආත්මය කියන එක යම් කිසි තැනක තිබෙනවා. ඒ ආත්මයෙන් සියල්ලම පාලනය කරනවා, පරිපාලනය කරනවා. එතන. එතකොට මේ මැරීම පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඒකනේ සමහරෙක් මේ ආත්ම කියන මෙය මේ බුද්ධ ආගමට පටහැනි නොවේයි කියලා කියනවනේ. ආත්මයක් කියන ඒගොල්ලෝ ආත්මය කියලා නෙවෙයි කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ පුද්ගල කතාව කියලා. එයා කියන්නේ පුද්ගල කතාව. පුද්ගලයා කියන්නේ. මේ පුද්ගලයා කියන මේ කතාවද පරමාර්ථ කතාවක් නෙවෙයි. ඒක සම්මුති ව්‍යවහාරයක්. සම්මුති ව්‍යවහාර පුද්ගලයෙක් ඉන්නවා. නේ? පුද්ගලයෙක් නැහැ කියන්නට බෑනේ. පුද්ගලයෙක් ඉන්නවා. ඒ සම්මුති වශයෙන්. නමුත් පරමාර්ථ වශයෙන් බලන විට කවුද මේ පුද්ගලයා? ඉතින් මේ පුද්ගලයා බෙදන්නට ඕනේ තෙන්දි. පුද්ගලයා හරියට මේක තමයි. පුද්ගලයා ඊළඟට බෙදන්නට ඕනේ. බෙදනකොට නාම රූප වශයෙන් සම්පතියක් ලැබෙනවා. ඉතින් ඒ එකක්වත් දැන් අපි ගනිමු සිතේ කියන්නේ. සිත ස්වෛරී ස්වභාවයක් නෙවෙයි, ස්වෛරී ධර්මයක් නෙවෙයි. දැන් කෙනෙකුට හිතෙන්නද පුළුවන් සිතට ඕනෑ දෙයක් කරත හැකියි. නෑ, එහෙම නෙවෙයි. සිතද පරපටිබද්ධයි. පරපටිබද්ධයි කියන්නේ අනුන්ගේ බලාපොරොත්තුවක් තියෙන්නේ. අනුන්ගේ බලාපොරොත්තුවයි කියන්නේ දැන් සිතට හැම විටම අරමුණක් ලැබෙන්නට ඕන උපදින්නට. අරමුණක් නැතුව උපදින්නට බෑ. එපමණක් නෙවෙයි.
නොසිඳ පැවතගෙන එන චිත්ත පරම්පරාවක් තිබෙන්නට ඕනේ. ඒ එකකට අරතුරු එකක් වශයෙන් ඉපදගෙන යන බවක් තිබෙන්නට ඕනේ සිතක් උපදින්නට. එතකොට කලින් සිතේ උපකාරය ලබන්නට ඕන. උපකාරය. සිත සිත ඊළඟට ඇසුරු කරන වස්තුවක් තිබෙන්නට ඕනේ සිතට. එහෙමනේ බොහෝ තැන්වලදී ඇසුරු කරන වස්තුවක් තිබෙන්නට ඕනේ. එහෙම නැත්නම් සිතට හට ගන්නට බෑ. නේ? ඉතින් එහෙම දැන් සමහර විටක සමහර සිත් තිබෙනවා. දැන් අපි බොහෝම කැමති තරහ නොගෙන මේ ධම්නසකට නොපැමිණ හැම විටම සොම්නසින් ප්‍රීතියෙන් යුක්තවම සිටින්නට සාමාන්‍යයෙන් කෙනෙක් කැමතිනේ. හොඳයි ඒ කැමැත්ත කියන්නේ සිතේ කැමැත්තනේ. සිතයි ඒ කැමැති වන්නේ. අපි කියනවා කෙනෙක් කැමතියි කියලා. නමුත් ඒ කැමැති වෙන සිතටම ඒ తත්වය පවත්වා ගන්නට බෑනේ. මේ යම් කිසි කාරණයක් ඉදිරිපත් වුණ හැකිය. ඉතින් එහෙම තිබියදී ඒකයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. මේ විදිහේ එහෙම වෙනස්ක් ඇතිවන මෙය මමයි කියා ගැනීම සුදුසුද? දැන් රූපං භික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං භන්ති යං පනා නිච්ඡං තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං භන්ති යං පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං තං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. එහෙමනේ යමක් අනිත්‍ය නම් යමක් දුක් නම් වෙනස් වෙන සුළු නම් ඒ මගේය ඒ මමය ඒ මගේ ආත්මයයි කියා ගැනීම සුදුසුද මහණෙනි? නැත්ද ස්වාමී? යමක් වෙනස් වෙන එකක් මගේ කියන්නේ. කියන්නේ පුළුවන් ඒක නිකන් ඒ මගේ කියන්නේ ව්‍යවහාරය. කියන්න බැරි නෑ කියන්න පුළුවන්. ඒ කියනම නෙමෙයි. ඒ මගේ කියලා අපි කියනවා. මොහු මගේ, අසුවලා මගේ, මේ දේ මගේ. ඔව්. ඒ තාමත් මට පුතු ඉන්නවා, ධනෙ තියෙනවා. තාමත් ධනම්ම. ඒකයි මේ කෙනෙකුට ලෝක ඉපදුණු හැටියේම සිට කියන්නේ දිගටම එන එකක්. මොනවාද පදනම්? අපගේ මේ ජීවිත පදනම වශයෙන් ගන්නට තිබෙන්නේ නැත්නම් මේ ජීවිතයේ අපි අත්නොහැර ගෙන යන එක්තරා ශක්තියක් හැටියට තිබෙන්නේ මොකක්ද? ආසාව කියන්නේ. මෙන්න මේකටයි වදින්නේ. කර්මය නෙමෙයි. කර්මය නෙමෙයි අප තුල තිබෙන ආසාව. අපි තණ්හාව. ඒ අවිද්‍යාව නිසා තමයි තණ්හාව උපදින්නේ. අවිද්‍යාව නිසා දැන් මේ తত্ত্বය කවදාත් ලෝකයේ තිබෙන්නේ අද පමණක් නෙවෙයි. අදත් ලෝකයේ තිබෙන්නේ කුමක්ද කියලා අහුවොත් අවිද්‍යා තණ්හා කියන මේ මූල ධර්ම දෙක ප්‍රධාන කොට ඇති සත්වයන්ගේ පැවැත්ම. මේ දෙක පිළිබඳව හරි දර්ශනයක් දේශනාවක් කරන උතුමා ලෝ පහළවන්නේ කාලාන්තරයේ. ඒ කාලාන්තරයකින් පහළවන ඒ උතුමාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නේ බොහෝම සුළු පිරිසක්. කවදා වුණා? බොහෝම සුළු පිරිසක් පිළිගන්න. පිළිගෙන යනවා පිළිපදින. ඒ පිළිපදින්නේ කොහොමද? දැන් සමහරව එතෙන්දී බය වෙන්නේ. එතෙන්දී බය වෙනවා. සමහරව අහනවානේ. සමහරු කියනවා මේ මොකටද නිවනට යන්නේ? කිසි වැඩක් නැහැ. කිසි වැඩක් නැහැ. දැන් නරකද අපි මෙතන ඉපදිලා අනුන්ට උපකාරත් කරගෙන මේ අනුන්ට උපකාරය නෙවෙයි මේ Tamanට කරගන්නට තියෙන උපකාරය ගැන මේ බොහොම හිතට අමාරුවක් තිබෙන්නේ. කරගෙන ඉන්නේ ඒක නරකද මොකටද නිවනට යන්නේ කියලා සමහරව අහනවා. ඒකනේ දැන් මා කියේ මම දවසක් ඒ ගෙදර දේශනයක් පවත්වන වෙලාවේ පන්තියක උගන්වන වෙලාවේ නිවන ගැන කතා කරන්නට සිදු වුණා. ඒ ගේ අසලම නිවසේහි පදිංචිව සිටින්නේ ක්‍රිස්තියානි කෙනෙක්. අපි සමග හොඳට ආශ්‍රය කරපු කෙනෙක්. නිවන ගැන කතා කරුවම ඒ නිවනේ ස්වභාවය ඉතින් සමහර විටක ඇහෙන්නත් ඇති කියනකොට බැරි වෙලාවත් මම නිවනට ගියොත් වහාම රිටර්න් ටිකට් එකක් අරගෙන එනවා කිව්වා. ඒ මොකද නිවනේ
අසන දකින නිවන කියන එක මට නිවන ගැන කතා කරන්න එනවා ඉදිරියට පාඩමක් තියෙනවා අපිට. මේ රූප කාලයේ අවසන් වෙන තැනදී නිවන ගැන. ඒ නිවන පිළිබඳව කියන්නට තිබෙන්නේ නිවනෙහි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං. එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝන ගාධති. එත්ථ දීඝංච රස්සංච අනුථූලං සුභා සුභං. එත්ථ නාමංච රූපංච අසේසං උපරුද්ධති. විඥානස්ස නිරෝධේන එත්තේසං උපරුද්ධති. යා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් මේ පංචස්කන්ධයට ඇලුම් කරන තැනට ඊටාම විෂදේ තමයි නිවන. ඔව් මේ පංචස්කන්ධේ නැති යන එකට මහා බියක්ලේ තමයි. ඒ මොකද? ඒක යුක්තියක් තියෙනවා. එහෙම හිතන්නටත් යුක්තියක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙලෙස. මහණෙනි මේ ස්කන්ධ පංචකයෙහි ආස්වාදයක් ඇත්තේය. ස්කන්ධ පංචකයේ ආස්වාදයක් තියෙනවා. ඇස නිසා අපි ලස්සන රූප දකිනවා. කන නිසා මිහිරි ශබ්ද අහනවා. නැහැ නිසා මනහර සුගන්ධයන් අපි ලබනවා. ඒ වගේම දිව නිසා අපි බොහෝම රසවත් ආහාර පාන ගන්නවා. ඒවායේ රස විඳිනවා. කය නිසා ස්පර්ශ ලබනවා, පොට්ටබ්බය විඳිනවා. මේ පහ ලබනවානේ. ඉතින් මේ පහේ ඇස නිසා ලබන රූපයන්ගෙන් අපි ආස්වාදයක් විඳිනවානේ. නේ? සමහර විටක ඇස ඉඳ නැති නිසා නැත්නම් ඇස ප්‍රමාණවත් නොවන නිසා හට අරගෙනත් බලනවා. බලන. ඉතින් ඒ ඇසින් ගන්නා ප්‍රයෝජන. ඒ එක්තන ආස්වාදයක් ඔහු විඳිනවා. ඉතින් ඇස එවන්දු ආස්වාදයක් දනවන්නක් නොවේ නා. කෙනෙක් මේ ඇසට ආස වෙන්නේ. ආස කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම වදාරනවා. මහණෙනි මේ රූපෙහි ආස්වාදයක් ඇත්තේ. රූපෙහි ආස්වාදයක් නැත්නම් සත්වයෝ මෙලෙස රූපයට ඇලුම් කරන්නේ නැත. රූපෙහි ආදීනවයක්ද තිබේ. මොකක්ද ආදීනවය? අනිත්‍ය. අනිත්‍යයේ ආදීනවය. ඒ කියන්නේ මේ රූපය දැන් අපි කියමු ඇසයි කියලා. අපට ආස්වාද ජනනය කළ මේ ඇසම අපට කරදරයකට හිතුවා ඒකේ අනිත්‍ය නිසානේ. ඔව් ඒකනේ ඉන්න. ඒ නැති වෙන්නේ අනිත්‍ය නිසානේ. නෑ ඒ අනිත්‍ය නිසානේ. අනිත්‍ය නිසා තමයි ඇස අනිත්‍යයි. ඒ අනිත්‍ය ඇසේ අනිත්‍යම ඒකේ ආදීනවේ. ඒකේ ආදීනව. අන්න ඒ නිසා මහණෙනි ඒ රූපයේ ආස්වාදයක් ඇත්තේය. ඒ නිසාය මේ සත්වය රූපයට ආස කරන්නේ. රූපෙහි ආදීනවයක්ද තිබෙනවා. මොකද්ද රූපෙහි ආදීනවය? රූපය අනිත්‍යයි. ඒ අනිත්‍ය බව ඒකේ තියෙන ආදීනවය. ඒ නිසාය සත්වයෝ මේ රූපයෙන් නිදහස් වන්නට උත්සාහ කරන්නේද කියලා උන්වහන්සේ දේශනා කළා. දැන් එහෙම පිරිසක් ඉන්නවනේ රූපය පිළිබඳව තේරුම් ගත්තම, ඒ වටහා ගත්තම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ කළාම රූපයේ තියෙන අනිත්‍යය කතා කරලා අහලා කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. තවත් කෙනෙක් එය ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ තමන්ගේ නුවණින්ම විදර්ශනා නුවණින්ම දකිනවා. ඒ විදර්ශනා නුවණින්ම රූපය පිළිබඳ අනිත්‍ය දුටු තැනට අමුතුවෙන් කවුරුවත් කියා දෙන්නට ඕනේ නෑ රූපය අනිත්‍යයි. අනිත්‍ය වූ රූපය පිළිබඳව ඊළඟට ඇතිවන්නේ මොකක්ද අදහස? මේ රූපය ඇතුළත් රූපයක් සහිත වූ මේ ස්කන්ධ පංචකයෙන්ම නිදහස් වන. ඒකනේ අපේ ධර්මයේ එන්නේ අර විදර්ශනා නුවණ පිළිබඳව කතා කරන විට උදේ වය භංග භය ආදීනව නිබ්බිදා. නිබ්බිදා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ කලකිරෙන බව. ඒ කලකිරෙන්නේ මේකේ තිබෙන දෝෂය දැකලා. නිබ්බිදා. ඒ නිබ්බිදා නිර්වේදයේ කලකිරීමේ කියන්නේ මේකේ අත්තර යාමේ වමනාවක් ඇති වෙනවා. නිබ්බිදා. ඊළඟට ඒ නිර්වේදයේ ඇති වුණාම මුංචිත කම්යතා. මිදෙන්නට ඕනේ. මුංචිත කම්යතා ඥානෙ. මුංචිත කම්යතා ඥානෙ මිදෙන්න කැමැත්ත වශයෙන් උපදනා වුණ පංචස්කන්ධයෙන් මිදෙන්න. පංචස්කන්ධයෙන් මිදෙන්න පුළුවන් නෑ දුවලා. බෑනේ. දුවලා බේරිලා යන්න බෑනේ නේ. ආගච්ඡන්තක් වික්ඛන්ධාව මච්චු ව්‍යාධි ජරාතයෝ
පච්චුග්ගන්තුන් බලෝ නත්ති ජවෝ නත්ති පලායිතුන් කියලා කියන්නේ. මේ පංචස්කන්ධයක් තිබෙන කෙනෙකුට ඒ පංචස්කන්ධයේ තිබෙන බැවින් පැමිණෙන දේවල් තිබෙනවා. හරියට ගිනි මැල තුනක් වගේ. මරණය එක පැත්තකින්, ජරාව තව පැත්තකින්, ලෙඩ වෙන එක තව පැත්තකින් එනවා. මේවා පිළිගන්නට යන්නත් හයියක් නැහැ. දැනලා බේරෙන්නට යන්නත් බෑ. ඒවට මුහුණ දෙන්නට ඕනේ. ඉතින් මේ පංචස්කන්ධයෙන් බේරෙන්නට නැත්නම් පංචස්කන්ධයෙන් මිදෙන්න මොකද්ද කරන්නට තිබෙන්නේ? ඔබේ පංචස්කන්ධයේ පිළිබඳව පංචස්කන්ධය අල්ලා ගන්නා බව නැති කර ගන්නට ඕනේ. ඒ පංචස්කන්ධය අල්ලාගන්නේ පංචස්කන්ධයේ පිළිබඳව නොදැනීම නිසා. දැනගත්ත කල්හි අල්ලා ගන්නට නෙවෙයි ඉතිරෙන්නේ. ඒ අල්ලා ගැනීම ලිහිල් කරනවා. නේ? අල්ලා ගැනීම ලිහිල් කරනවා. මේ අර